සුන්දර ඉරිදාවේ අසංග අපි තවත් හෝරාවකට යන්න සූදානම් වෙන්නේ තවත් කතා බහකට. ඒ කියන්නේ රටේ අනාගතයම සුන්දර කරන්නයි හදන්නේ. ඔව්. එක්ව නැගෙමු. මේ කතා බහ අපි සාමාන්‍යයෙන් මේ ඉරිදා දවසේ පුරුද්දක් විදිහට දැන් අපි කරගෙන යනවා. මේ COVID-19 එක අපි කොහොමද එකට එකතු වෙලා නැගිටින්නේ කියන කාරණාව ගැන කතා බහ කරන්න. අද දවසේත් අපි ආරාධනා කළා ඒ පිළිබඳව අපිත් එක්ක සාකච්ඡා කරන්න ඔබට වටින බොහෝ දේවල්. ඒ සඳහා ආරාධනාව ලබා දුන්නේ ශ්‍රී ජවත්පුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර උතුමන්ගේ ආචාර්යතුමන්ට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම අපි ඇරයුම් කළා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමින්ද ජයවීර මහත්මයාට ඉතාම වටිනා කතා බහකට අයිබෝන්. මම මුලින්ම කැමතියි දැන් අපේ ආචාර්යතුමා නම් අපිට අලුත් කෙනෙක් නෙමෙයි මේ මැදිරිට අලුත් කෙනෙක් නෙමෙයි අපි වැඩසටහන අලුත් කෙනෙක් නෙමෙයි නිරන්තරයෙන් අපිත් එක්ක හුඟක් දේවල් කතා බහ කරන්න එකතු වෙනවා. හේමින්ද ජයවීර මහත්මයා අපිට අද දවසේ මුලින්ම මුණ ගැහෙන්නේ. ඒක නිසාම එතුමාගේ පැත්තෙන් කතා බහ ආරම්භ කරොත් හොඳයි කියලා මට හිතෙනවා අසංග. මේ නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී. නැනෝ තාක්ෂණය. මෙන්න මේ වචනයෙන් අපි පටන් ගත්තොත් අපේ කතා බහ හරි වටි අපේ හිතතුන් ටිකක් පැහැදිලි කරගෙන. මේක තාම අලුත් අපිට. ඔව් මම හිතන්නේ මම බොහොම පුළුවන් තරම් පොඩි පතනකින් පටන් ගන්න කියලා දෙන්නම්. ගොඩාක්ම තාක්ෂණික දේවල් විද්‍යාත්මක දේවල් කියන්නේ නැතුව. අපි ගත්තොත් එහෙම අපි සූකිරි කැටයක් ගත්තොත් එහෙම සූකිරි කැටේ අපිට කටට ගත්තාම දැනෙනවා අපිට පැන් රහයි කියලා. ඊට ඕක කඩාගෙන ගිහලා අපි තුමු සීනි කැටයක් ගන්නට ගෙනාපුවාම ඒත් අපිට දැනෙනවා පැන් රහයි. ඉතින් මේක කඩාගෙන යනවා ඔහොම යද්දී අපි තුමු අපි කතා කරන්නේ මේ නැනෝ තාක්ෂණය කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ මිලි අපි කියන 1000න් පංගුව මීටරෙන් 1000න් පංගුව නම් මිලි. ඒකෙන් 1000න් පංගුව නම් මයික්‍රෝ. ඊටත් එහා සාමාන්‍ය අපි කියන්නේ නැනෝ මීටර 100 වගේ ආසන්නයේ තියෙන අංශු ගැන තමයි කතා කරන්නේ. මේ ගානට කඩාගෙන යද්දී උදාහරණයක් ගත්තොත් අර සීනි කැටේ කඩාගෙන ගන්න යද්දී මම මේ උපකල්පනයක් කියන්නේ එකපාරටම අර සීනි රහ නැති වෙනවා. අපි දැන් අපිට කට දැනෙන සීනි රහ නැති වෙනවා. මොකද හේතුව ඒකේ තියෙන භෞතික සහ රසායනික ලක්ෂණ වෙනසක් වෙනවා. අන්නේ වෙනස් වෙන මට්ටමට තමයි කියන්නේ නැනෝ තාක්ෂණය කියලා. දැන් මම ඒක මේ උදාහරණයකට සීනි කැටයක විතර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දැන් හොඳ උදාහරණයක් තමයි අපි රත්තරන් ගත්තොත්. රත්තරන් ගත්තොත් එහෙම රත්තරන් අපිට සාමාන්‍ය අපි දන්නේ මේ කහ පාට නැත්නම් පොඩක් නැවිලි පාට හුරු වගේ ලෝහයක් කියලා. හැබැයි ඕක කඩාගෙන කියලා නැනෝ ලෙවල් එකට යද්දී අපි නිමිති තාක්ෂණය කියලා සිංහලෙන් කියනවා. මේක රතු පාට හැරෙනවා. අන්න ඒ භෞතික සහ අපි ගන්න රසායනික ලක්ෂණ වෙනස් වෙනවා ඒ මට්ටමේදී. එතන තමයි අපි කියන්නේ නැනෝ තාක්ෂණය කියලා. දැන් නැනෝ තාක්ෂණය හරිම විශ්මේෂණක. නැනෝ තාක්ෂණය ඔස්සේ කරන්න පුළුවන් දේවල්. අන්න ඒ වගේ පොඩි අදහසක් වුත් මේක තව ටිකක් මේ ගැන තියෙන උනන්දුව වැඩි වෙනවා. උදාහරණ ගොඩක් දෙන්න පුළුවන් ඇත්තටම. දැන් අපි දන්න හොඳම දේ තමයි මම හිතන්නේ ලංකාවේ අපි ගොඩක් කට්ටිය කතා කරනවා මේ ග්‍රැෆයිට් ගැන. අපි මිනිරම් ගැන. දැන් මිනිරම් වල අපි සාමාන්‍ය දන්න කාබන් අංශුවක් තමයි තියෙන්නේ. කාබන් අංශු වලින් හැදිච්ච හරි දැලිසක් නැත්නම් ලැටිස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ හැබැයි මේ ලංකාවේ තියෙන මිනිරම් සාමාන්‍යයෙන් ලෝකේ කොහෙවත් හොයන්න නැහැ. අපි කියනවා වේන් ග්‍රැෆයිට් කියලා. අර ලොකු කළු ගල් වගේ කුට්ටි තියෙන මේ ග්‍රැෆයිට් එක ලෝකේ කොහෙවත් නැහැ. දැන් චීනයට ගියොත් තියෙන්නේ අපි දන්න මේ කුඩු අපි කියනවා මේ බොහොම පොඩි කුඩු වගේ තියෙන මේ ග්‍රැෆයිට් එකක්. මේ ලංකාවේ තියෙන ග්‍රැෆයිට් එකෙන් තමයි අපිට පුළුවන් හදන්න මේ යාර ග්‍රැෆයිට් එකේ එක තනි තීරුවක් කාබන් තීරුවක් ගත්තොත් එහෙම අපි කියන එකට ග්‍රැෆීන් කියලා. මේ ග්‍රැෆීන් කියන්නේ අපි දැන් මේ ගොඩක් මිනිස්සු කතා කරනවා වණ්ඩ මැටීරියල්. ලෝකේ තියෙන වණ්ඩ මැටීරියල් එක. වැඩිම සන්නායකතාවයක් තියෙන වැඩිම තාපය මේ කරන්න පුළුවන් යවන්න පුළුවන්. ඒ වගේම වැඩිම ශක්තිමත්ම මේ ද්‍රව්‍ය ඒ වගේ ගොඩාක් ගුණය තියෙන ගොඩාක් තියෙන. ඉතින් මේක ලේසියෙන් හදන්න පුළුවන් මේ අපි මිරන් තියෙන්නේ ලංකාවේ. ඒකට ඒක ලේසියෙන් සහ අඩුම ගානකින් කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙන්නේ ලංකාවේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තමයි තියෙන්නේ. ඉතින් මේ කරන්න ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපිට මේ නැනෝ තාක්ෂණය ප්‍රයෝග කරගෙන. මේ තාක්ෂණයත් එක්ක අපි කොහොමද මේ ව්‍යසනයත් එක්ක යලි නැගිටින රට මේකෙන් දායකත්වය ලබා ගන්න කියන කාරණාවට අපි යන්න සූදානම් වෙනවා. ඊට පෙර අපේ ආචාර්යතුමාට උතුමන්ගේ ආචාර්යතුමාට යොමු වෙනවා කොරෝනාව පිළිබඳව අපි දැන් සති ගාණක් තිස්සේ කතා කරනවා සර්. අපි හිතුවට වැඩිය ව්‍යාපාර සහ රටක් විදිහට අපි හිතපු තත්වයට එන්න හිතපු තරම් ලේසි නෑ නේද? කොරෝනාව හිතුවට වැඩිය ටිකක් දරුණුයි නේද? ඊටම නිවැරදි. අපි දැන් මේ කොරෝනා වසංගතය ඇත්ත වශයෙන්ම වසංගතයේ ස්වභාවය මා හිතුවට වඩා හිතුව තරම් දරුණු නැහැ කියලා තමයි මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මුලින්ම හිතුව. ඔව් මේකේ මරණ අනුපාතය මේකේ බලපෑම
ක්‍රමයෙන් සාමාන්‍ය වරේ ස්වභාවය අනුවම කාලයත් සමග ඒකේ බලය අඩු වීගෙන යනවා. ඉතින් එවැනි තත්වයක් ලෝකයේ තත්වය බලුවම පේනවා. හැබැයි මේ කොරෝනා නිසා ආර්ථිකයට මිනිසුන්ගේ ජන ජීවිතයට ජීවන උපායට වෙලා තියෙන බලපෑම හිතුවට වඩා දරුණුයි. හිතුවට වැඩිය දරුණුයි කියන්නේ හේතු තියෙනවද? දැන් අපි රට ආරම්භ කරා පහුගිය සඳුදා අත්‍යවශ්‍ය සේවාවන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අවශ්‍යම කාර්ය මණ්ඩලෙ එන්නේ නැති මිනිස්සු දැන් කම්මැලි වෙලාද වැඩට එහෙම එන්න කැමති නැද්ද? ඒ හිතුවට වඩා දරුණු කියන්න හේතුව දැන් අපි මීට කලින් මේ සාකච්ඡාවලදී අපි කතා කරා අපි කොහොමද දූලි මතින් නැගිටින්නේ? අපි කොහොමද අභියෝග ජයගෙන නැගිටින්නේ? කියන එක අපි කතා කරා. වෙනත් මාධ්‍ය හරහත් නිතර කතා කරා. මේ නව නිපැයුම් ගැන කතා කරා ඒක අපි වෙනම කතා කරමු. එතකොට අපි ඒ කොච්චර කතා කරත් දැන් රටේ ජනතාව රටේ දේශපාලන මේ තීරණ ගන්න අය රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න නිලධාරී වෘත්තිකයෝ ව්‍යාපාරිකයෝ සහ සේවකයෝ රටේ ජනතාව මේ නැගිටින්න රටක් හැටියට නැගිටින්න සූදානම්ද? ඒකට මොකක්ද අපි කරලා තියෙන වැඩපිළිවෙල? හැම කෙනෙක්ම තමන්ගේ ඇති වුණ වෙනස මේ සමග තමන්ගේ ඇති වුණ වෙනස තමන් රටේ ජනතාව කල්පනා කරලා බලන්න. තමන් මොන විදිහටද මේ ආර්ථික අවපාතයෙන් තමන්ගේ ජීවන වෘත්තියට වෙච්ච බලපෑම නිසා මේකෙන් ගොඩ යන්න වෙනදාට වඩා ජවයකින් යා යුතුයි කියන එක අපි කතා කරා. වෙනදාට වඩා ජවයකින් යන්න අපි කළේ මොකද්ද? මම කළේ මොකද්ද? මම කොහොමද අලුත් විදිහට හිතුවේ? මම කොහොමද අලුත් විදිහට ආරම්භ කරේ? මගේ ජවයක් තියනවද? මම කලින්ට වඩා වැඩ කරන්න සූදානම්ද? මොකද්ද මම අලුත් විදිහට මගේ ව්‍යාපාරේ අලුත් විදිහට ජනතාව අතර ගෙනියන්න මම කොහොමද හිතුවේ? මගේ සේවාව අලුත් විදිහට ලබා දෙන්නේ කොහොම මීටත් වඩා හොඳට ලබා දෙන්නේ මම කොහොමද කියලා කොහොමද මම හිතුවේ කියන එක මට නම් රජයේ ආයතනත් එහෙමයි දේශපාලන තත්ත්වයත් එහෙමයි අපි සරල දේවල් ගොඩක් කරා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි හිතමු දැන් ව්‍යාපාර ප්‍රජාවට බරපතල ප්‍රශ්න තියෙනවා. නැවත තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරලා හිටපු තත්ත්වයේ ඉන්න එක නෙමෙයි අපි අදහස් කරේ. අපි අදහස් කරේ එතනින් එහාට යන්න. හිටපු තත්ත්වවත් රැකගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම රජයේ විසින් විවිධ සහන පැකේජස් දුන්නා. දැන් උදාහරණයක් හැටියට අපි කියමු. දැන් මේවා අදහසක් හැටියට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තියක් හැටියට ඉදිරිපත් කරලා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක අවසාන වශයෙන් ඒක ප්‍රතිලාභ ලැබෙන තැනට දක්වා මේ ක්‍රියාත්මක විය යුතුමයි. දැන් අපි වර්කින් කැපිටල් වලට මේ ණය දෙනවා කියලා කිව්වොත් ඒක නිකන් කියලා ඉඳලා හරියන්නේ නැහැ. බැංකුව ඒක කරනවද? කී දෙනෙක් මේ වෙනකොට අරගෙන තියනවද? අවශ්‍ය වෙලාවට මේක පහසුවෙන් ලැබෙනවද? මේක පහසුවෙන් ලබා ගන්න මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල රජය බැංකු සහ දේශපාලනය ප්‍රතිපත්ති සකස් කරන අය මේක ජනතා ව්‍යාපාරිකයා ළඟට නිසි වෙලාවට ගියාද? මේක ප්‍රමාණවත්ද? බැංකුවල මේ සඳහා තියෙන ශනික වැඩපිළිවෙල මොකද්ද? ඩොකියුමන්ට්ස් කියන්නේ ලියකියවිලි අඩු කරගෙන මේක හරියට පුජ්‍යලයා හඳුනගෙන අවශ්‍යතාවයට මේක ගියාද? ඉතින් එහෙම කෙරෙන්නේ නැතුව මේවා නිකන් වචන වලට කීවට ප්‍රතිපත්ති වලට කීවට ඒක සිදු වෙන්නේ නැහැ. ඒතර උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ දවස්වල ටිකක් නිදහස් කරලා තියෙනවා කොරෝනාත් එක්ක අපි ජීවත් වෙන්න ඕන මේකට අපි හැඩ ගැහෙන්න ඕන මේවා අපි ජය ගන්න ඕන කියන එකට. දැන් මේ දවස්වල දැන් සතියක් අපි මේ එළියට බහලා ආයතන වල වැඩ කරන්න ගියා. මට තේරුණ දෙයක් තියෙනවා. අර කලිනුත් අපේ මේ රටේ ජනතාව ගත්තොත් ආයතන ගත්තොත් මේ වගේ ඉන්නවා 10%ත් 20ත් 30ත් අතර ප්‍රමාණයක් හැබෑවටම කැප වෙලා පොදු යහපතට වැඩ කරන ආයතන එහෙම තියෙනවා. ඒ කියන්නේ පොදු යහපතට වැඩ කරොත් තමන්ගේ යහපත සැලසෙනවා. ඒක අපි හැමදාම කියනවනේ. දැන් අපි මෙතනින් කලින් මම නිතර මතු කරන එකක් ඒක. එතකොට එහෙම කොටසක් ඉන්නවා. හැබැයි අනිත් අය තාමත්
එහෙම්මම තමයි. ඒ කියන්නේ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ලබා ගැනීම. give less get more. අර තමන් පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින්ම වැඩ කරන තත්ත්වය ඒ ආකාරයට තියෙනවා. වැඩට යන්නේ තමන්ගේ ජීවත් වෙන්න මේ මුදල ලබා ගැනීම සඳහා. එහෙම බවක් මට හොඳට තේරුණා. දැන් මේක අවස්ථාව තේරුම් ගන්න මේ අවස්ථාවේ සේවකයෝ මම හොඳට දැක්කා උත්සාහ කරනවා. මම දන්නේ මේකට අනවශ්‍ය විදිහට බය වෙලා ඉන්නවද? මේකට මේ මීඩියා හරහා හරි මොන ක්‍රමෙන් හරි රටේ ජනතාව අනවශ්‍ය විදිහට බය වුණාද? එහෙම නැත්නම් මේ බය Tamanට වැඩ නොකර ඉන්න පාවිච්චි කරනවද? දැන් මේ වෙලාවේ අපට දැන් වැඩට එන්න කියලා අවසර දුන්නා. දැන් බලෙන් ගෙන්නන්නත් බෑ. අපි බස් එකක් ඇරියාම බස් එකෙන් භාගයක් සෙනගේ ගෙන්නන්න කියලා අපිට එන්නේ 6-7 දෙනයි. සාමාන්‍යයෙන් බස් එක 25ක්. දැන් 52ක් යන බස් එකක 26ක් අපි ගේන්න යවනවා. යවනකොට එන්නේ 5-6 දෙනයි. අර කට්ටිය ඒවට හේතු තියෙනවා. ඒ කට්ටිය කියනවා එන්න බයයි, මේ ගෙදරින් එන්න දෙන්නේ නැහැ. විවිධ දේවල් කියලා හිටන් වැඩ නොකර ඉඳීමේ කලාව. හැබැයි ගෙදරින් එන්න දෙන්නේ නැති වුණාට පඩිය යවුවේ නැත්තම් වෙලාවට ඒ අන්න එක තමයි මම කියන්නේ. මාගේ අංගීය අර වැඩ කරන එක අර අපේ තියෙන මේ සම්බන්ධතාවය give less get more කියන එකනේ තියෙන්නේ. ටිකක් දීලා ගොඩක් ගන්න ඒ මානසික මට්ටම. මේක වෙනස් වෙන්න යුතුයමයි. අපි දූලි මතින් නැගිටිනවා නම් අලුත් ජවයකින් අපි වැඩ කරනවා නම් එවැනි තත්වයක් රට තුළ ඇති වුණාද? ඇත්තටම කතා කරපු දේවල් රජයේ ප්‍රතිපත්ති හැබෑවටම ව්‍යාපාරිකයෝ ළඟට ගියාද කියන එක අපිට මේ රටේ මේ වෙනකොට වෙලා තියෙන දේ බැලුවාම හොඳට පේනවා. ඒ නිසා මේ ආර්ථික බලපෑම හිතුවට වඩා දරුණු වෙන බවක් නම් ඊටාම පැහැදිලි. අපි කතා කරමු එතුමත් එක්ක කොහොමද එහෙමනම් අපි මේ අලුමතින් නැගී සිටින්නේ කියන කාරණාව. අපි මොනවද කරන්න ඕන කියන කාරණාව. මම අපේ හේමින්ද ජවීර මහත්මයාට අවධානය යොමු කරන්නේ මේ නව නිර්මාණ කරණය පිළිබඳව නිර්මාණකරුවන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ඔබ ආයතනයේ ඔබ හුඟක් කටයුතු කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි කැමතියි එතනින් මේ කතා බහ දෙවෙනි වටේ ආරම්භ කරන්න. මොකක්ද නව නිර්මාණකරුවන්ගේ පැත්තෙන් කතා කරනකොට ඔවුන්ට කරන මෙහෙවර සහ මේ නව නිර්මාණ කෙරෙනවා අපි දකිනවා. නමුත් ඒවා එතනින් එහාට යනවා අපි දකින්නේ නැහැ හුඟක් වෙලාවට. අන්න ඒ தത്വයට මොකක්ද ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? මම පොඩ්ඩක් මේ නව නිර්මාණ සහ තව වචනයක් තියෙනවා නවෝත්පාදන කියලා. ඔය දෙකේ වෙනස පෙන්නන්න. මොකද අපිට දැන් ලංකාව ගත්තොත් එහෙම ලංකාව මේ ඉනෝවේෂන්, නවෝත්පාදන කියන්නේ ඉනෝවේෂන්, නව නිර්මාණ කියන්නේ ඉන්වෙන්ෂන්. ඔය දෙකේ වෙනස ගොඩක් අය අඳුරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ලෝකේ අපි තියෙනවා අපි කතා කරන ගොඩක් මේ ග්ලෝබල් ඉනෝවේෂන් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. මේ නවෝත්පාදන වලට එක ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒක ලංකාව සාමාන්‍යයෙන් ඉන්නේ රටවල් 120කින් විතර අපි ඉන්නේ 80 ගණන් වල. 80 නෙමෙයි 90 ගණන් වල විතර තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් පිටිපස්සෙන් ඉන්න රටක්. මේ නවෝත්පාදන අපි ගත්තාම අපේ එක්ස්පර්ට්ස්ලා ඉන්නවා. අපේ වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, විද්‍යාඥයෝ ඉන්නවා, ඕන තරම් ඉන්නවා. නමුත් මේ නවෝත්පාදන පැත්තෙන් ඉස්සරහට යන්නේ නැත්තේ කියලා අපි බැලුවොත් එහෙම ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි අපි නවෝත්පාදනයක් කියන්නේ නව නිර්මාණයෙන් එහා ගිය එකක්. දැන් නව නිර්මාණයක් කියන එක කිව්වහම අලුත් දෙයක් ලෝකෙට අලුත් දෙයක් කරොත් ඒක නව නිර්මාණයක්. නමුත් ඒක මිනිස්සු අතරට යන්නේ නැත්නම් අඩුම තරමින් එක මිනිසෙක් හරි ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒක අපි කියනවා මේ ෆ්‍රීලි අපි කිසිම නොමිලේ හරි කෙනෙකුට ලැබෙන්නේ නැත්නම් එතන නවෝත්පාදනයක් එන්නේ නැහැ. ඉතින් මේ නවෝත්පාදනය එන්න නම් අර නව නිර්මාණයේ ගේන්න ගෙනාපු දැනුමට එහා තව දැනුමක් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මම ඉංජිනේරුවෙක් නම් මම ඉංජිනේරුවෙක් වෙලා මම හැදුවා නම් යම්කිසි භාණ්ඩයක් ඉංජිනේරු ඥානය භාවිතා කරලා ඒ එතෙන්ට එනකන් ආපු දැනුම වැඩක් නැහැ. ඒක එතනින් එහාට ගෙනියන්න. අපි නිකන් උදාහරණයක් වගේ ගත්තොත් ඒක හරිය ටිකක් තව පැහැදිලියි. අපි ඒක උදාහරණයක් ගමු. දැන් මේ COVID-19 වලට කලින් කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න තරුණයෙක් ඉතාමත් හොඳ උපකරණයක් නිපදවුවා. හැබැයි ඒ සමහර විට ඇමතිවරු ගිහිල්ලා බැලුවා. එහෙනම් අපි දැක්ක මාධ්‍ය වලින් කියලා. හැබැයි එතනින් එහාට මුකුත් වෙනවා අපි දැක්කේ නැහැ. උදාහරණයකට ගත්තොත් ඒක දැන් එතන දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කරපු තරුණයා හරි කෙනාගේ යම්කිසි තියෙන්න ඕන. එතනින් එහාට අපි කියනවා ව්‍යවසායකෙක්ගේ තියෙන අර ස්කිල් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහොම හරි කාගෙන ඉස්සරහට ගෙනියන්න ඕන. ඒක ඒ තියෙනවා. මම කියන්නේ මේ තරණයට නැහැ කියලා නෙමෙයි. තරණයට ඒක ඇති. නමුත් එතනින් එහාට සාමාන්‍ය වෙන්නේ අපි අර ලොවෙන් එක දෙයකට වෙයි සමත කියනවනේ. ඉතින් හැමදේම දැනුම නැහැ. නමුත් අපි તો මේක අලෙවි කරන්න ඕන. මොකද අලෙවි කරන්නේ නැත්නම් නවෝත්පාදනයක් ඇති වෙන්නේ නැහැ. නව නිෂ්පාදනයක් ඇති වෙනවා. නවෝත්පාදනයක් ඇති වෙන්නේ අලෙවි කරන්නේ නැත්නම්. ඊට නැත්නම් ඒක
භාණ්ඩයක් හා සේවාවක් හැටියට ඒක අර ව්‍යාපාර දැනුම යොදලා ඒක කරන්නේ නැත්නම් එතන ඒ දැනුම එන්නේ නැහැ. ඉතින් ඒ දැනුම ඒ තරණයට සමන් නැතුව ඇති. ඒ දැනුම එතෙන්ට එන්න ඕන. හැබැයි එතෙන්ට එන්න නම් ඒ තරුණයත් ඒකට උදව් කරන්න ඕනේ. කියන්නේ මම මේක මගේ විතරක් මේ කාටවත් දෙන්නේ නැහැ කියලා තියන් ඉන්න බෑ. මේක අපි තුනම හවුල් ව්‍යාපාරයක් හැටියට කොයි දැනුම තියෙන කෙනෙක් එක්ක හවුල් වෙන්න ඕන. අපි දන්න කතා කරන හැමදේම ලෝකේ අති විශාල නවෝත්පාදන ව්‍යාපාර ඇති උනේ මේ අර කට්ටිය බෙදාගත්ත වෙලාව. දැන් උදාහරණ මම හොඳ උදාහරණ ටිකක් කියන්නම්. අහලා තියෙන එඩ්වර්ඩ් ජෙනර් ගැන. එඩ්වර්ඩ් ජෙනර් වසූරිය එන්නතු හාගෙන එයාට කරන්න පුළුවන් දෙයක් තිබ්බ එක දෙයක්. එක දෙයක් තමයි එයාට කරන්න තිබ්බේ. මම වසූරිය එන්නතු හාගත්තා. හැම කෙනාම ඩොලර් 50 අරන් එන්න මම මගේ වසූරිය එන්නතු දෙන්නම්. එයා එහෙම කරේ නැහැ. මොකද එයාට ඒ කිව්වේ මේ මං කරගත්තේ මේකේ පේටන්ට් එකක්. පේටන්ට් එකක් කරන්න පුළුවන්. මට ඩොලර් 50 විකුණලා ලෝකේ ඉන්න පොසත්ම මිනිස්සු වෙන්න තිබ්බා. එයා ඒක කරේ නැහැ. මේ එන්නත නොමිලේ අරගෙන ගිහිල්ලා ලෝකේ පුරා මිනිස්සුන්ව සුවපත් කරන්න. ඒක තමයි එඩ්වර්ඩ් ජෙනර් කිව්වේ. ඒක තමයි අද ලෝකේ මේ අපි 4 දෙනෙක් ඉන්නවා මේ 4 දෙනා දෙන්නෙක් විතර මෙතන ඉන්නේ මේ වසූරිය එන්නත ලෝකෙන් තුරන් වෙච්ච ඉන්නේ. නැත්නම් ලෝක ජනගහනයෙන් භාගයක් විතර වසූරියෙන් තමයි නැති වෙන්න තිබ්බා. ඉතින් මම මේ කතා කරන්නේ මේ වගේ තත්ත්වයක කොවිඩ් වගේ තත්ත්වයක් තියෙන තැනක. ඉතින් අපි මේ වෙලාවේ හිතන්න ඕන කොවිඩ් වගේ දෙයකට කවුරු හරි කෙනෙක් එන්නතක් හදනවා නම් බේතක් හදනවා නම් සල්ලි පස්සේ ගිහිල්ලා හදනවා නම් මේක කවදාවත් එළියට එන්නේ නැහැ. අපි කතා කරන්නේ සාමාන්‍ය එන්නතක් හදන්න නම් අවුරුදු 2කමාරක් අවුරුදු 2ක් 3ක් යනවා. අවුරුදු 2කමාරක් දෙයක් යනකොට ලෝක ජනගහනයෙන් 120කට විතර මේක හැදිලා ඉවර වෙන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ එන්න ඕන විද්‍යාඥයෝ හැමදෙනාම එළියට එන්න ඕන මේක නොමිලේ හරි කරලා මේ ලෝකේ සූපත් කරනවා කියන දෙයින් තමයි එන්න ඕන. අන්න එතන තමයි නවෝත්පාදකයාගේ ස්කිල් එක තියෙන්නේ. නවෝත්පාදනය කියන්නේ කොහොම හරි මේක මිනිස්සු අතරට යවන්න ඕනේ. නැත්නම් මේක මම ගාව තියාගෙන මම අලුත් දෙයක් හදුවා මට පේටන්ට් එකක් තිබ්බයි කියන එක නෙමෙයි. ඒ නම නිෂ්පාදකයා එහෙම හිතනවා වෙන්න පුළුවන්. නවෝත්පාදකයා කියන්නේ නැත්නම් එතනින් එහාට ලෝකෙට මිනිස්සුන්ට දෙන්න දෙයක් තියෙනවා නම් ඒක නොමිලේ හරි ලෝකයේ මිනිස්සු අතරට යවන්න ඕනේ. හැබැයි ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා. දැන් අපි හිතනවා ඒක හදන්න මුදලක් යනවා නම් ඒ මුදල එතෙන්ට එන්න ඕන. ඒකට අපි කියන අර මම කියර ටීම් එකක් හැටියට වැඩ කරන්න, කට්ටිය එකතු කරන්න ඒ හැකියාව තියෙන මේකට තමයි අපි ව්‍යවසායකත්වය කියන්නේ. ව්‍යවසායකයාගේ දැනුම එතෙන්ට එන්න ඕන. නව නිෂ්පාදනයට ඒක නැත්නම් එතෙන්ට ව්‍යවසායකෙක් එන්න ඕන. නැත්නම් කිසි දෙයක් එළියට යන්නේ නැහැ. ආචාර්යතුමාට මම හිතන්නේ ඒකට යමක් එකතු කරන්න තියෙනවා. ඔව්. ඇත්තෙන්ම නව උත්පාදන කියලා කියන්නේ නව උත්පාදනයක් ඕන මිනිසුන්ගේ ජීවිත සැප පහසු කරන්න. මිනිසුන්ගේ ජීවිත අර මේ මිනිසුන්ගේ මිනිසු නිරෝගී වෙන්න. මිනිසුන්ගේ ජීවිත කාලය වැඩි වෙන්න. මේ ලෝකේ තියෙන සම්පත් වැඩි දියුණු වෙන්න. තමයි නව නිපයුම් එන්න ඕනේ. නව නිපයුමක් නිෂ්පාදනය හදනවා කියලා කියන එක ඒක ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ කොටසක්. ඒක කරලා ඒ තුලින් මේ ලෝකෙට මේ රටේ ලෝක ජනතාවට පරිසරයට වෙන දායකත්වයේ දැකලා තමන් සතුටු වෙන්න පුළුවන් නම් පමණයි නව නිපයුමක් හරියට කරන්න පුළුවන්. ඒක තමයි නව නිපයුමක් තුලින් එන්න ඕනේ. හැබැයි මෙතනදී මේ අවස්ථාව නව නිපයුම් ලෝකෙ සිදු වෙනවා. නව නිපයුම් සිදු වෙන්නේ අන්න ඒ වාගේ අයකින් තමයි ලෝකෙට ඵලදායි නව නිපයුම් සිදු වෙන්නේ. ඒක තමන්ගේ ඒක හදවතින්ම එන තමන්ගේ ජීවිතයේ කොටසක්. ඒ තුලින් ඒක ප්‍රතිඵලයේ බලලා සතුටු වීමේ හැකියාවට තමයි ඒක හදන්නේ. හැබැයි මේ නව නිපයුම් කියන එක ලෝකෙ පුරා සිදු වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න. පරිසරය වැඩි දියුණු කරන්න, සම්පත් වැඩි දියුණු කරන්න. හැබැයි මේ අවස්ථාවේ මේ නව නිපයුම් කියන එක මේ වැරදි විදිහට අර්ථකථනය කරගෙන කතා කරනවා බවක් මට පේනවා. මෙතුමා කියපු විදිහට නව නිපයුමක් හදලා ඒක වෙළඳ පොළට ඇවිල්ලා ඒක ජනතාව අතරට යන්න විශාල කාලයක් විශාල වැඩපිළිවෙලක් එහරහා තියෙනවා. අපි දෙයක් හදපු පළියට ඒක මේ ජනතාව ගාවට ඒකට විශාල කණ්ඩායමක් වැඩි දියුණු කරන්න ඕනේ. ඒක වෙළඳ පොළට එන්න ඕනේ. ඒක ගොඩක් වැඩ කොටසක් එක් කාලයක් යන වැඩක්. අවුරුදු ගාණක් යන වැඩක් සමහර විට. එතකොට ඒ වැඩේ අපි දිගටම කරන්න ඕනේ. ඒක ක්‍රියාවලිය. ඒක ක්‍රියාවලියක්. ඒක ඇවිල්ලා ඉස්සරහ සිදු වුණා, දැන් සිදු වෙනවා. දැන් ඊට වඩා උනන්දුවෙන් කරන එක හොඳයි. හැබැයි නව නිපයුම් කියන එකෙන් අදහස් කරන්නේ මේ වාගේ විවසන වේලාවකදී අද මොකද නව නිපයුම් කියන එක? නව නිපයුම් කියන එක අද හිතන්න ඕනේ දැනට ව්‍යාපාර කරන පුජ්‍යලයෝ. දැනට සේවය කරන සේවකයෝ. මේ රටේ ජනතාව අලුත් විදියට හිතන්න තමන් කරන කාර්ය මීට වඩා ඵලදායී ලෙස මීට වඩා මිල අඩුවෙන් මීට වඩා වැඩි ප්‍රමාණයක් කරන්නේ කොහොමද? තමන් කරන හැම කාර්යයක්ම. ඒක තමයි නව නිපයුම කියලා කියන්නේ. අලුත් විදියට හිතන්න. අලුත් දෙයක් එකතු කරන්න.
තමන් ගොවිතැන් කරත් ගොවිතැන් කරනකොට බලන්න ඕන හරි. දැන් මේ දවස්වල මම දැක්කා ඊයේත් කල්පිටිය පැත්තේ ඔය ගොවියන්ගේ ගොවිතැන් විනාශ වෙනවා. ඒතකොට ගොවියා හිතන්න ඕන අලුත් විදිහකට ගොවියා හිතන්නත් ඕන ගොවියට සහයෝගයද රජයේ නිලධාරි හිතන්නත් ඕන මින් ඉදිරියට මේ ගොවි පොලක හැදෙන එක මේ පළදාවක්වත් නාස්ති නොවි ඒක ඵලදායී ලෙස මිනිස්සු කරා මහජන ගොවි පාරිභෝගිකයා කරා යන වැඩපිළිවෙල කොහොමද හදන්නේ? අන්න නව විදිහ අලුත් විදිහට හිතන්න ඕනේ. එතකොට ගොවිතැන් කියනේවා දැන් කෑම කියනේවා ලෝකෙ විවිධ විදිහට මේක ඉදිරිපත් වෙනවා. මේ කෑම කියන එක නරක වෙනවා. එළවලු නරක වෙනවා. පළතුරු නරක වෙනවා. ඒ උදාහරණයක් විදිහට ඔබ ගෙවත්තේ වගා කරලා තියෙනවා නම් ඔබට වැඩි අතිරික්තය ඔබ වටපිටට හරි බෙදන්න. ඔව් වටපිටට බෙදන්න ඕනේ. ඒක අපත යනවා. එතකොට දැන් මෙහෙම හිත නව නිපයමු කියලා දැන් නම විදිහට හිතන්න ඕනේ මෙහෙම හිතන්න ඕනේ. දැන් ගොවියෝ හිතන්න ඕනේ හරි. ආණ්ඩුව ඇට බෙදුවා හැම මිනිහෙකුටම. බෙදුවේ මොනවද? වැටකොළු ඇට බෙදුවා, කරවිල ඇට බෙදුවා, ඔය මිරිස් ඇට බෙදුවා, මේවා බෙදුවා. දැන් ගොවියෝ හිතන්න මේ හැබැයි ඉස්සරහ ඉදිරියේදී මිනිස්සුන්ගේ ගොවි පොළවල් වැවෙයි. වැවෙනවා ඒක මන් දන්නේ නැහැ. ඒකට ඇට විතර බෙදුවට හරියන්නේ නැහැ. එතනින් එහා පස්සේ ඒකට අවශ්‍ය අනිත් දේවල් බෙදන්නත් ඕනේ. දැන් මේකට පොහොර නැහැ. මේ කිසි දෙයක් නැහැ. මේ වෙළඳ පොලේ නැහැ. ඇට විතර දුන්නට ඒක හරියන්නේ නැහැ. නමුත් එතකොට ගොවියා හිතන්නේ කොහොමද? හරි. මින් පස්සේ නම් මම දැන් ගිය පාර මට නැති වුණා මේ එළවලු වවල මෙහෙම වුණා. හැබැයි මේ පාර නරක වෙන දේවල් වවන්නේ නැහැ. ඒ කියන්නේ අපිට නරක වෙන භෝග තියෙන ඉස්සර අපි වැව්වේ නරක නොවන භෝග. ඒවා අටුවල බිසිවල ඒව රැකගත්තා තියාගත්තා. අපි මේ පාරම අබ වවනවා. අබ ටික වැවුවන් පස්සේ ඒක නරක වෙන්නේ නැහැ. මේ පාරම කුරහන් වවනවා. මේ සැරේම මුං ඇට වවනවා. මේ පාරේම තල වවනවා. මේ ඒ විදිහට තමන් එහෙම හිතන්න ඕනේ. ඊළඟට මම වවනකොට මම කොහොමද මේ වවලා විතරක් හරි අවලා වෙලෙන්ද එනකල් මම බලන් හිටියොත් මේ වැඩේ හරියන්නේ නැහැ. මම වවන ගමන් හිතන්න ඕනේ මේක කොහොමද මේක එකක්වත් නාස්ති නොවි මම කොහොමද මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙල මොකද්ද? ඒක අන්න අලුත් විදිහට නව විදිහට එයා හිතන්න ඕනේ. එතකොට ව්‍යාපාරිකයෝ ඉන්නවා. එතකොට පළතුරු මේ එළවලු කියන ඒවා විවිධ විදිහට වෙළඳ පොළට එනවා. එක ක්‍රමයක් තමයි නරක වෙනවනේ මේවා. එතකොට මේවා ටින් කරනවා. තව කොටසක් තමයි මේවා පොඩියට කපලා මේක ලෝකේ හරිම මේකෙන් නියුට්‍රිෂන් නැති වෙන්නේ නැහැ. මේවා සම්පූර්ණව දැන් බෝංචි වෙන්න පුළුවන් පොඩියට කපනවා. කැරට් වෙන්න පුළුවන් පොඩියට කපලා මේවා ෆ්‍රීසර් වලට දාලා ෆ්‍රීස් කරලා වෙළඳ පොළට යනවා. අඩු මුදලට වෙළඳ පොළට යනවා. වැඩි කාලයක් තියාගන්න පුළුවන්. සමහර ඒවා ඒ වගේ ජලයේ ගතිය අයින් කරලා ඒවා වේලලා ඒවා වෙළඳ පොළට එනවා. එතකොට මෙව්වා තමයි නව නිපයුම් කියලා කියන්නේ. අලුත් විදියට හිතනවා කියලා කියන්නේ. මේ වාගේ වසංගත අවස්ථාවලදී අපි අලුත් විදියට ඉස්සරහට දැන් අපි මේ දැන් කතා කරන්නේ අපි නව ජවයකින් ඉස්සරහට යන්නේනේ. එතකොට මෙතනදී අපි අපේ රටේ ප්‍රශ්නේ මොකද්ද තේරුම් ගන්න. ප්‍රශ්නේ තමයි ලෝකෙත් එක්ක අපිට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපි නව නිපයුම් කියලා තව ටික මෙහාට යන්නම්කොම. දැන් නව නිපයුම් කියලා ගත්තට අපි මේ ලෝකෙපි කරන්නේ ලෝකේ තියෙන දේවල් තමයි අපි මේ කරන්නේ. අලුත් දේවල් අපි හොයන එක හරි අඩුයි. ඒකත් කරන්න ඕනේ. දැන් හිතමු කොරෝනා කියලා. දැන් මේ කොරෝනා අපි කියවන මේ ලංකාව තුල මේක මර්ධනය කරා මේක අපි ලංකාව කියක අපි ලංකාව නෙමෙයි මේ ලංකාව එක දෙයක්වත් අලුතෙන් මේ සම්බන්ධව කරේ නැහැ. අපි කරේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ලෝකේ අනිත් රටවල් කරන අපි මේක මිනිස්සු මේ අර නිරෝධානය කරා ලෝක අනිත් රටවල් කරා. තේනේද? මූණ වහගත්තා ලෝක අනිත් රටවල් කරනවා. මේකේ අපි දුරස්ථභාවය පවත්වාගෙන යනවා අපි අනිත් රටවල් කරනවා. මේ self isolation කියන එක දුද්ද කලාව වෙන එක අනිත් රටවල් කරනවා. මේ අනිත් රටවල් කරන දේවල් ටික තමයි අපි කරේ. මේ අපි අලුත් දෙයක් කරේ නැහැ. අපි කරේ අනිත් රටවල් කරන දේ අපට අපි සමහරට හමුදාව එක්ක වෙනත් විදිහකට අපි ඒක කරා. ඒක සැලසුම් සහගතව කරා. ඒක සාර්ථකද අසාර්ථකද කියන එක ඒක අපිම මේ හිතලා බලන්න ඕනේ. අපිම හිතලා බලන්න ඕනේ. එතකොට අලුත් දේ කියන්නේ මොකද්ද? හරි. මෙතනදී සමහර රටවල් මේක අලුත් විදිහට හිතුවා. සමහර රටවල් හරි හෝ වැරදි ඔන්න එක කෑමක් කියනවා මේ කෑම හැම ගෙදරම මේ වෙලාවේ උයලා කන්න. එවැනි දේවල් සමහර රටවල් කරා. සමහර රටවල් ඉන්නෝවේටිව් වැඩ කරා. අලුත් විදිහට මේකට මුණ දුන්නා. අපි අලුත් විදිහට මේකට මුණ දුන්නද? අලුත් විදිහට මුණ දුන්නද කියන එක මම දන්නේ. අපේ දේශීය සෞඛ්‍ය දේශීය වෛද්‍ය විද්‍යාව තිබ්බට අපි අර පෙරුම් කායම් පාවිච්චි කරන්න කොත්තමල් හැමදාම කියන කොත්තමල් ටික පාවිච්චි කරන්න කිව්වට මෙවුවා හරියට කිසියම් කණ්ඩායමක් විසින් මේව අධ්‍යයනය කරලා රටේ හැම මිනිහෙකුටම මේක ප්‍රතිලාභ ලැබෙන විදිහට මෙහෙම අලුත් විදිහට ගෙනාවද?
අලුත් විදිහට ගෙනාවද? එතකොට මේ අපි රටේ හිතන්න ඕනේ අද අපි ආර්ථිකය ගැන හිතනවා නම් ආර්ථිකය කියලා කියන්නේ නිෂ්පාදනය කරන එක, බෙදා හරින එක, පාරිභෝජනය කරන එක. මේ ලෝකේ හැම පුජ්‍යලයකම ව්‍යාපාරිකයෝ විතරක් හිතලා හරියන්නේ නැහැ. ව්‍යාපාරිකයත් පාරිභෝගිකයෙක්, හැම පුජ්‍යලයකම පාරිභෝගිකයෝ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ අපේ රටේ රටක් හැටියට ගත්තාම නිෂ්පාදන පිරිවැය අධිකයි. හැම නිෂ්පාදනය කරන දේවල් වල ගුණාත්මක භාවය අඩුයි. ඒ කියන්නේ කුෂිකාර්මික දෙයක් කරත් අපි පොඩි නිකම් මේ අලියෙක් හැදුවත් මේ කැටයම් කරන පුජ්‍යලයක් මේ වත්තියක් මේ මුට්ටියක් හැදුවත් ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩුයි. ඒක අපිට ඒ වගේම මේකේ ප්‍රමාණය අඩුයි. ඒතකොට අපි ලෝකෙත් එක්ක යන්න නම් අපි නිෂ්පාදනයේ ලෝකෙට කරනවා නම් අතිරික්තේ එක්ස්පෝර්ට් කරනවා නම් අපනයනය කරනවා නම් අපි කරන්න ඕනේ මේකේ ගුණාත්මක භාවය වැඩි කරගන්න ඕනේ. මිල අඩු කරගන්න ඕනේ. ස්කේල් එක වැඩි කරගන්න ඕනේ. මේ සඳහා අලුත් විදිහට හිතන්නේ කොහොමද? අපි ඒ ගැන මම හිතන්නේ කතා කරන්න ඕනේ දිගටම ආචාර්යතුමනි අපි විරාමයකට ගිහින් ඒ ගැන කතා කරමු. අපි අලිත් සජීව මුණ ගැනීමකට අසංග අපි කතා බහ කරමින් හිටියා එක්ව නැගෙන්නේ කොහොමද කියන කාරණාව. ඒ සඳහා තියෙන බාධක මොනවද? ඒ සඳහා අපි ඇත්තටම කරලා තියෙන්නේ මොනවද? සමහර විට අපි මුකුත් සමහර පැතිවලින් අපි මුකුත්ම කරලා නැද්ද මේ වෙනකොට මේ කියන කාරණාත් එක්ක. මම කැමතියි අපේ හේමින්ද ජයවීර මහත්මයාට අවධානය යොමු කරන්න. දැන් මේ නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදිහට සහ තවත් පහුගිය කාලේ සීමාවෙදී ඔබ සම්බන්ධ වෙලා වැඩ කරපු ආයතනත් එක්ක හුඟක් දේවල් කරලා තියෙනවා. මම කැමතියි විශේෂයෙන්ම අපි බලන හිතවතුන්ට ඔබට මේ නව නිෂ්පාදන නව නිපැයුම් පැත්තේ යම් අදහසක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ වෙනකොටත් යමක් කරලා තියෙනවා නම් කොහොමද ඔවුන්ට ඔබේ ආයතනයෙන් ලබා දෙන්න පුළුවන් මෙහෙවර? අන්න ඒ කාරණාව පොඩ්ඩක් කිව්වොත් හරි වටී මේ වෙලාවේ බලන් ඉන්න අයට. ඔය ඇත්තට මම පොඩ්ඩක් ස්ලින්ටෙක් ආයතන නැත්නම් නැනෝ තාක්ෂණ ආයතන ගැන පොඩ්ඩක් කියන්න. අපි දැන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් ආපුවත් එක්ක ඇත්තටම අපි කරපු වැඩේ තමයි අර හැමදෙනාම ඇතුළට ගේන්න බෑ. අපි ඉන්නවා 115ක් විතර වැඩ කරනවා. නමුත් අපි 115ම වැඩ කරන්නේ නැහැ. නමුත් දැන්ට ඒ කර්ෆියු එක ආපු දවසේ ඉඳන් අද දක්වා දවස් 7ම වැඩ කරනවා 37 දෙනෙක්. ඒ කියන්නේ තුනෙන් එකක් එතන වැඩ කරනවා. මොකද අපි කරේ අපි කිව්වා නිකන් පොඩි ටාස්ක් ෆෝස් එකක් වගේ හදාගෙන මේ වෙලාවේ කොවිඩ් වෙනුවෙන් මොනවද රටට කරන්න පුළුවන් දේව කියලා අපි අපේ සාමාන්‍ය කරන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරලා අපි හැදුවා. දැන් මේ වෙනකොට කරනවා අර රැපිඩ් ටෙස්ට් කිට් එකක්. කියන්නේ දැන් කරන සාමාන්‍ය PCR ටෙස්ටිං එකෙන් සෑහෙන වෙලාවක් යනවා. ඒක ලොකු මුදලක් යනවා. ඉතින් මේ වෙනකොට අපි පරීක්ෂණයක් කරනවා රැපිඩ් ටෙස්ට් කිට් එකක් හදන්න. ඒක දැන් සෑහෙන දුර ගිහිල්ලා තියෙනවා. අපි රැපිඩ් ටෙස්ට් කිට් එකකින් පටන් ගන්න දැන් තුන් පැත්තකට ගිහිල්ලා දැන් මේ වෙනකොට අපි සෑහෙන ප්‍රගතියක් අරගෙන තියෙනවා. මම හිතන්නේ මාසයක් වගේ ඇතුළත අපිට කියන්න පුළුවන්. මම හිතන්නේ ලෝකෙටම කියන්න පුළුවන් නිවුස් එකක් දෙන්න පුළුවන් වෙයි. එතකොට ඊට අමතරව අපි ගොඩාක් දේවල් පරීක්ෂණ කරා. කොහොමද අපේ ලංකාවේ මේ දැන් මාස්ක් පාවිච්චි කරන එක දැන් වෙන රටවල ගොඩක් වුණා. චීනය වගේ රටවල ඉස්සර වුණත් වුණා. දැන් ලංකාවේ මාස්ක් එකක් මිනිස්සු පාවිච්චි කරේ නැහැ නේ. මේ දැන් මේ කොවිඩ් එකත් එක්ක මිනිස්සු එතකොට මිනිස්සු එක එක දේවල් අරන් ආවා. අපි තුමු රෙදි වලින් මහගෙන ආවා. මේ රෙදි වලින් මහගෙන ආපුවම ඇද්ද? නැත්නම් ඒකට තව මොන හරි අතුල දැම්මොත් ඇද්ද කියලා ගොඩාක් ප්‍රශ්න ආවා. එතකොට අපි කරේ ඉක්මනටම අපේ තියෙන මේ අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික වෙනස් කරලා මේ මාස් ටෙස්ට් කරන්න පුළුවන් තැනක් හැදුවා අපේ ස්ලින්ට් එකක ඇතුලේ. දැන් අපි දැන් මේ වෙනකොට මාස් 500ක 600ක් විතර අපි එක එක වර්ගයේ දේවල් අපි ටෙස්ට් කරලා තියෙනවා. ටෙස්ට් කරලා විශේෂයෙන්ම මුලින්ම පටන් ගත්ත ස්පිරිතාල වලට විශේෂයෙන්ම දොස්තරවරුන්ට ඒගොල්ලන්ගේ ආරක්ෂාවට මේ සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ගේ ආරක්ෂාවට අපි කිව්වා මේ ඕන එකක් අරන් එන්න අපි ෆ්‍රී කරලා දෙන්නම්. ෆ්‍රී කරලා දෙන්නම් මේක ටෙස්ට් කරලා අපි කියන්නම් මේක පාවිච්චි කරන්න හොඳද නැද්ද කියලා. ඊට අමතරව අපි මේ වෙනකොට අපි අර සැනිටයිසර් වගේ දේවල් සැනිටයිසර් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නාවක් කොහොමද මේකේ අර WHO ගයිඩ්ලයින් එක කොහොමද කරන්නේ? ඒකට අපි ලිටර් ලක්ෂයක් විතර අපි හදන ඒ ගයිඩ්ලයින් එක හදලා දුන්නා. ඊට පස්සේ අලුතෙන් ලංකාවේ දැනුම පාවිච්චි කරලා විශේෂයෙන්ම මේ තේවල තියෙනවා ලංකාවේ තේවල මේ ග්‍රීන් ටී වල තියෙනවා ලොකු බලයක්. ඒ බලය ඒ ගුණය උපයෝග කරගෙන අපි කොහොමද මේ සැනිටයිස් විතරක් නෙමෙයි අපිට අර අපි කියන එකට මේ අපේ ශරීරයට වැඩි ප්‍රතිශක්තියක් ලබා දෙන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ දවස්වල යනවා. අපිට ඇත්තටම ඒ පරීක්ෂණ සෑහෙන සාර්ථකයි. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කරනවා. ඒ කරන අතරම තමයි අපිට ආපු ප්‍රශ්නයක් ආවා අර PCR ටෙස්ටිං වල කරන අර අපි කියනවා ඒකට කියනවා නේසෝෆැරින්ජියල් ස්වැබ් එකක් කියලා. ඒ කියන්නේ නහයෙන් දාලා මේ නහය ඇතුළට ගේන්න පුළුවන් අර නැමෙන සුළු. ඒ වගේම අර අපේ තියෙන දේවල් මේ ස්පුටම් කියලා කියන එක ගන්න පුළුවන්. මේ
උපකරණයක් අවශ්‍ය වෙලා තියෙන උපකරණ මේ ලෝකෙත් නැහැ. මොකද චීනේ හැදුවට චීනෙන් එක පිටරට එවන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ රටට ඕනේ හින්දා. එක වෙලාවකදී ඒක ඊටාම අඩු වුණා ලංකාවේ පරීක්ෂණ නවත්තන තැනට. ඒකට අපි ඊටා ඉක්මනින් කළා. මොකද මේ ද්‍රව්‍ය විද්‍යාව මේ අපි කියන මැටීරියල් සයන්ස් පැත්තෙන් හොඳම විද්‍යාඥයෝ ඉන්නේ ස්ලින්ටෙක් එකේ. අපි එකතු වෙලා ඊට පස්සේ අපි සාකච්ඡා කරන ගොඩක් ආයතන වලට කතා කරලා අපි සතියක් ඇතුළත ඒක හැදුවා. කියන්නේ දැන් නිපදවල අවසానයි. නිපදවල අවසానයි විතරනේ. දැන් මේ දවස්වල ටෙස්ට් එක ඔක්කොම කරන්නේ ඒකෙන්. ඔබේ මුළු පොතේ මම දැක්කේ තොරතුරු. ඔව් ඒක ෂෙයා කරලා තියෙනවා. තාම වැදගත්. දැන් අපි මේක තමයි ඇත්තටම මේ යන්ත්‍රයක් නිර්මාණය කරනවට වැඩිය මේ තත්වයෙන් අප පැහැදිලි කර ගැනීමට යහපත් වීමට උදව්වක් දෙන නිර්මාණ. එතන අපි නව නිප්පෙවීමක් කරේ නෑ එතන. දැන් මොකද අපි කරේ තියෙන දේ අරගෙන ලෝකයේ අනිත් තැන් වල හදන එකක් අපි අරගෙන අපේ දේවල් අරගෙන අපේ තියෙන දැනුම අරගෙන අපි හදපු දෙයක්. ඒක නව නිප්පෙවීමක් නෙමෙයි. නමුත් අපි නවෝත්පාදනයේ තැනට ගියා. දැන් අද මම හිතන්නේ 1500ක් විතර ටෙස්ට් වෙනවා ලංකාවේ. ඒ මුළු 1500ම කරන්නේ අපේ දෙයින්. අපි දවසකට 1500ක් හදනවා. මේ මොහොතේ මේ අද ඉරිදාත් 15 දෙනෙක් පැය 12ක් ස්ලින්ටෙක් ආයතනයේ වැඩ කරනවා. මේ සමාජයට මේ වගේ දේවල් කරන්න ආපු කට්ටිය නෙමෙයි. විද්‍යාත්මක පරීක්ෂණ කරන්න ආපු අය අද ඒ දේ කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊට වඩා අද අවශ්‍යතාවයට ඒ දේ 15 දෙනෙක් දවස් 7ම දැන් වෙසක් දවසෙත් වැඩ කරා. අවුරුදු දවසෙත් වැඩ කරා. එක දිගට කරගෙන යනවා ස්ලින්ටෙක් ආයතනය ඇතුළේ. මේ වෙලාවේ මොකද ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද එකක් හරි නැති වුණොත් එහෙම අර පරීක්ෂණ කරගන්න බැරි වෙනවා. ලෙඩ අඳුන ගන්න බැරි වෙනවා. ඒ වෙනුවෙන් අපි ආයතනය සම්පූර්ණයෙන් වෙනස් කරා. ඉදිරියේදී අපිට සම්පූර්ණ තොරතුරු පෙන්වන්න පුළුවන්කම ලැබෙයි. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් එහෙම මම හිතන්නේ ස්ථානයට ගිහිල්ලාම ඔබතුමා ඒ තොරතුරු අපිට සම්බන්ධීකරණය කරලා දුන්නොත් දැන් මේ ව්‍යාපාර වැටිච්ච තැනට වැටෙනකොට අපි තිබිච්ච තැනට අපි හිතුවොත් අපේ මට්ටම 100යි කියලා. අපි දැන් පල්ලෙහාට වැටිලා ඉන්නේ. අපි කොහොමද මේ 100ට එන්නේ? එහෙමත් නැත්නම් අපිට ඒ සඳහා සැලසුමක් හදාගන්නේ කොහොමද කියන කාරණාව හැමෝටම ප්‍රශ්නයක් දැන්. අපි හැමතිස්සෙම කියනවා මේකට සැලැස්මක් තියෙනවනේ අපි නැගිටින්න ඕනේ කියලා. කොහොමද මේක කරන්නේ කියන එක ආචාර්යතුමනි ඔබතුමා තමයි පැහැදිලි කරන්න ඕනේ. ඔව්. මේක ඊටම වැදගත්. දැන් මේ වසංගතයත් එක්ක සමහර ව්‍යාපාර තියෙනවා. සමහර ව්‍යාපාරට හොඳට මේක බලපෑවා. සමහර ඒවාට විශාල ප්‍රමාණයකට මේක නරකට බලපෑවා. ඒ වගේම නව නිෂ්පාදන මේ සඳහාම නව නිෂ්පාදන බිහි වුණා. ඒක අපි ඇගීම ලක් ගන්න ඕන. මේක අපි දෙකන්නේ අපි ස්වන් පෝෂිත බව නොමැති නිසා අපිට තිබ්බ ප්‍රශ්න වලට විසඳුමක් මෙතුමලා ශෙනෙන් ඉක්මනට හදලා දීලා මේ ඒක විසඳගත්තා. ඒකට ව්‍යාපාර ආයතන වෙන්න පුළුවන්, සාමාන්‍ය පුජ්‍යලයකට වෙන්න පුළුවන්. යම්කිසි තැනකදී අපි ඒක වැටුණොත් අපි ඒක නැවත ගොඩ එන්න ඒකට කාලයක් යනවා. අපි කොරෝනා හැදුනත් අසනීප වුණොත් සනීප වෙන්න කාලයක් යනවා. තුවාලයක් හැදුනොත් සනීප වෙන්න කාලයක් යනවා. අතපය කැඩුනොත් සනීප වෙන්න කාලයක් යනවා. හොඳම උදාහරණ නිරෝධායනයේට දින 14ක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ව්‍යාපාරත්. තමන්ගේ ජීවන වෘත්තියත් එහෙමයි. තමන්ගේ අධ්‍යාපන කටයුතුත් එහෙමයි. ඒක යම්කිසි තැනකදී අදාළ වුණොත් ඒක අදාළ වුණ බව හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක තමයි ස්වභාවය. මේක නොදැන ව්‍යාපාර කරන්න ගියොත් අමාරුයි වැටෙනවා. මේක නොදැන ජීවත් වෙන්න ගියොත් අමාරුයි වැටෙනවා. අපි බලාපොරොත්තු වෙන අපේ ප්ලෑන්, අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. ඒක වැටෙනවා. ඒක වැටෙන බව තේරුම් ගන්නත් ඕනේ. ඒක ඉදිරියේදීත් මේ ව්‍යාපාරය දියුණු වුණත් ඒ වැටෙන බව තේරුම් අරගෙන තමයි ඉස්සරහට යන්න ඕන. හරිද? දැන් අපි වැටිලා ඉන්නේ. දැන් අපි කොහොමද ගොඩ යන්නේ? එතකොට ව්‍යාපාරයක් ගත්තාම මේ අයට තියෙන්න ඕන හොඳ අවබෝධයක් මේ ව්‍යාපාරය තුලින් තමන් කුමක්ද කරන්නේ? මම කියනවානේ purposefully meaningfully මේක කරන්න ඕන කියලා හැම වෙලාවෙම. තමන් මොකද්ද කරන්නේ? මේ තුලින් සමාජයේ විසඳන ප්‍රශ්නේ මොකද්ද? මේ තුලින් පාරිභෝගිකයාට දෙන්නේ මොකද්ද කියන එක තමන් දන්නවා. ඒ වගේ මේක තමන් කරන්නේ කොහොමද? මේක දැන් අපිට මේක නරක විදිහට මට මේක බලපෑවේ නිෂ්පාදනයේද? මට මේක නරක විදිහට බලපෑවේ බෙදා හැරීමේදීද? මට මේක නරක විදිහට බලපෑවේ මේ මගේ ආයතනයේ මේ අර මානව සම්පත් වලටද? එතකොට ඒ ආයතනයක තියෙනවා විවිධ එහෙම නැත්නම් මගේ මේක බලපෑවේ මුදල් වලටද? ඒ කියන්නේ කැපිටල් එකටද? වර්කින් කැපිටල් එකටද? තමන් ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. තමන් ඒක හොඳින් තේරුම් අරගෙන ඒක ඉවසීමෙන් කරන්න වෙනවා. සමහර විට මේ අවුරුද්දේ ලාභ ගන්න බෑ. සමහරට මේ අවුරුද්දේ අපිට ඒ කට්ටියන්ට යන්තම් ලාභෙත් නැතුව පාඩුත් නැතුව යන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහරට මේ අවුරුද්දේ බරපතල පාඩුවක් සිදු වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ බරපතල පාඩු වෙනවා සිදු වෙන්න පුළුවන්.
උපක්‍රමශීලී ලෙස උපක්‍රමශීලී අපරි මේ කරයිටික විදිහට නෙමෙයි මේක කොහොමද අපි සියුම් ලෙස මේක අපි ජය ගන්න. අර අපි කියන්නේ සමාලාවට පසුබසිනවා කියලා යුද්ධයකදී. පසුබසිනවා අපිට අන්න දැන් අපි කොහොමද කරන්නේ? දැන් උදාහරණයකට මෙහෙම හිතමු. දැන් මම සරල උදාහරණයකින් ගත්තොත් දැන් මම දැක්ක ගිය සතිය ආව මං අපේ ගෙදරට එළවලු කරන ලොරියක්. මේකේ අයිත් එක්කන මම දන්න පුජ්‍යලේ. අයිත් එක්කන වාහනේ එළවගෙන ආවා. ඉස්සරහ සීට් එකේ තව එක්කෙනෙක් ඉන්නවා යා උදව්වට. තව දෙන්නෙක් වලුරිය පිටිපස්සේ ඉන්නවා. එතකොට ඇත්තටම මේ කාර්ය වෙන රටක යුරෝපයේ සිදු වෙනවා නම් එක්කනයි එන්නේ. ලොරිය එලවගෙන එන්න එක්කනාම තව විකුණන්නේ. ඒක ලොරිය එලවන එක්කනාට පුළුවන් මේක කරන්න. ලොරිය බඩු ටික තමන් ගෙදර මේකට අහුර ගත්තා කවුරු හරි ගෙදර තව කවුරු හරි අරගෙන ඉන්පස්සේ ලොරිය එලවගෙන එනවා. ගෙයක් ගාවට එනවා මේක අර සවුන්ඩ්ස් එනවා නැත්නම් මොකක් හරි ගෙව ගාවට එනවා. කවුරු හරි පාරකුවේ කාපු ගමන් බැස්සා මේ එලවන ගමන් මේ බඩු විකුණන ගමන් වාහනේ එලවන් යන්නේ නැහනේ. හරිද? බඩු විකුණන ගමන් මේ දැන් එයාට මොකද කරන්න ඕනේ? වාහනයෙන් බැස්සා බඩු ටික කිරුවා දුන්නා සල්ලි ගත්තා ගියා. දැන් තුන් දෙනෙක් තව තුන් දෙනෙක් එක්කවත් මොකද වෙන්නේ? මෙතෙන්ට වෙනවා රුපියල් එක්කෙනෙකුට 2000 ගාන දුන්නත් 6000ක් දවසකට තමන්ගේ මේ බිස්නස් එකකින් යනවා. ඒතර මේක මෙව්වා තමයි දැන් අපි බලමු වේස්ට් එක කොහොමද ආයතනේ අඩු කරගන්නේ? කොහොමද ආයතනේ වේස්ට් එක අඩු කරගෙන කොහොමද ආයතනේ මේක කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ? කොහොමද සේවකයන්ගේ මේ අර මේ මොරල් එක වැඩි කරගන්නේ? කොහොමද සේවකයන් වැඩිපුර වැඩ ගන්නේ? සේවකයෝ කොහොමද සතුටින් තියන්නේ? තමන්ගේ සේවකයා රැකියාව අහිමි කරනවද? තමන් මෙච්චර කාල හම්බ කරගත්ත එකත් පාවිච්චි කරලා සේවකයාත් රැකගෙන තමන් ඉස්සරහට යනවද? මෙතනදී තමන්ට තියෙන choice එකක්. මේ choice එක තමන්ගේ යහපතටත් මේ සේවකයන්ගේ සමාජයේ යහපතට තමන් මේක තෝරගන්න ඕනේ. මේක ඉවසීමෙන් හරියට තමන්ගේ ව්‍යාපාර ආයතනයේ ඒ මොන අංශෙද අපි මේ වෙලාවේ පාලනය කරගන්න ඕනේ. දැන් මේක ප්‍රවාහනයේ සම්බන්ධ බලපෑමක් ආවනම් ඩිස්ට්‍රිබියුෂන් සම්බන්ධ එකක් නම් මේක අපිට වෙනත් මාර්ග පාවිච්චි කරන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් වලට. දැන් සේවකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් සේවකයෝ වැඩට ගෙන්න ගන්න බැයි නම් ඒක වෙනත් විදිහකට සේවකයාගේ කොහොමද මේක ලබා ගන්නෙ? එහෙම නැත්නම් ආපු එක්කනාගෙන් වැඩිපුර කොහොමද මේ වැඩ ගන්නෙ? මේක ඇවිල්ලා මේකට තනි බේතක් නැහැ. තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව තමන් මේක හොඳින් සැලසුම් කරගෙන ඉවසීමෙන් මේක කළ යුතු දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක තමයි ව්‍යාපාර කියලා කියන්නේ. දැන් මෙතන වොඩ එක මොකද්ද මේ ව්‍යාපාරේ ගොඩෝ ව්‍යාපාරිකින්ට දැන් සමහර ව්‍යාපාරිකින් තියෙනවා තමන් බලාපොරොත්තු වෙන විදි ආකාරයේම ලාභේ නැහැ. එහෙම වෙනවා. ඉතින් ඒකනේ වොඩ කියනවා. ඒකනේ එහෙම තමයි ව්‍යාපාර. එතකොට තමන් ලාභ ඉදිරි තමන් ව්‍යාපාරය කරන්න ඕන තව අවුරුදු 10කට. තව අවුරුදු 20කට මේක ඊළඟ පරම්පරාවකට හෙට ලාභ ගන්න නෙමෙයි අද ලාභ ගන්න නෙමෙයි මේ ව්‍යාපාර දියුණු වෙනවා ඉදිරිය බලාගෙන. ඔව් අපේ ව්‍යාපාර බොහෝ වෙලාවට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මෙතන බොරු ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි අපේ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කරන්න ඇත්ත වශයෙන්ම පරිසරය සූදානම්ද? රජයේ ආයතන බැංකු නිලධාරි ඒ සඳහා පවතින ඒව සූදානම්ද? ඒ වගේ සහයෝගයක් අවශ්‍යමයි. මේ ව්‍යාපාරය තනියෙන් නැගිටින්න බෑ. තනියෙන් නැගිටින්න බෑ. රජයේ සහයෝගය, බැංකුවල සහයෝගය අත්‍යවශ්‍යමයි. කතා බහ කරන උගාක් දේවල් තියෙනවා තරංග. කාලේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒක නිසා මම අවසන් වශයෙන් කැමති මේ හෙමින්ද ජයවීර මහත්මයාගෙන් විමසනට මම කැමති මෙන්න මෙහෙම අහන්න. ඔබතුමාට දැන් මේ කියපු කාරණාවලට අමතරව අපේ හිතවතුන්ට ලබා දෙන්න දෙන පණිවිඩය මොකක්ද ඔබතුමාගේ ආයතනයට? අර තුරු ව්‍යාපෘතිය ගැනත් පොඩි සඳහනක් කරන්න. මම ඇත්තටම ඉස්සලා ප්‍රශ්නෙට උත්තරයකුත් දෙන්නම්. අපේ දැන් නැනෝ තාක්ෂණ ආයතනයෙන් අපි කරන ඕනෑම නව නිර්මාණකාරයෙක් එනවා නම් එයාට අපි අත්උදව් කරන්න අපි කැමතියි. අපේ එකටම හදපු මේ කොවිඩ් ඉඳන් නෙමෙයි ඊට කලින් ඉඳන් හදපු එකක් තියෙනවා. අපි ස්ලින්ටෙක් ස්ටාර්ට්අප් එන්ජින් කියලා වැඩසටහනක් තියෙනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. අපි කරන්නේ ලංකාවේ තියෙන වටිනාම මේ උපකරණ උනත් පාවිච්චි කරන් දෙනවා නොමිලේ. හැබැයි අපි කරන්නේ අර අපි කියනවා අපි ඉක්විටි ස්ටේක් එකක් පොඩි 105ක විතර බිස්නස් එකෙන් කොටසක් ගන්නවා. හැබැයි අනිත් දේවල් අපි ලබා දෙනවා. තාක්ෂණ දැනුම, ව්‍යාපාර දැනුම, එතකොට අර ඩිසයින් පැත්තෙන් එන්න ඕන දැනුම විතරක් නෙමේ අපි ඉන්වෙස්ට්මන්ට් ආයෝජන අවශ්‍ය නම් ආයෝජනය සඳහා ඒ අවශ්‍ය දේවලුත් අරන් දෙනවා. ඉතින් ඕනම කෙනෙක්ගේ නව නිර්මාණයක් තියෙනවා නම් ඒක නවෝත්පාදනයක් හරි ව්‍යවසායකත්වයේ ඉස්සරහට හැටියට ඉදිරියට යනවා නම් ස්ලින්ටෙක් ආයතනයට එන්න පුළුවන්, කතා කරන්න පුළුවන්.
ඉතින් තුරු ගැන කතා සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඉන්ටර්නෙට් එක කරා මොනවා හරි අපිට වෙබ්සයිට් එකේ තියෙනවා www.syntech.lk වෙබ්සයිට් එකට ගියොත් මම හිතන්නේ නව නිර්මාණකරුවන්ට ඒවා ඉතාලම පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අරුණාම මම හිතන්නේ ශ්‍රී ලංකා නව නිර්මාණකරුවන්ගේ කමිසම හරහා ආවත් අපේ සින්ටෙක් ආයතනයට කතා කරන්න පුළුවන්. මොකද අපි දැන්ටමත් ඒ වගේ ආපු නිර්මාණකරුවන් 6 දෙනෙකුට විතර උදව් කරනවා. ඒක ගැන තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ තුරු ගැන කතා කරනවා කිව්ව නම් තුරු සංවිධානයේ අපි මේනකොට මම පටන් ගත්ත ආයතනයක් තවත් කෙනෙක් එක්ක අපි මේ දක්වා අපි කරේ ගස් හිටවන එකක්. අපි ඇප් එකක් හැදුවා. ඒ ඇප් එක දැන් මේනකොට ගස් 50000ක් විතර හිටවලා තියෙනවා. ඉතින් නමුත් අපි දැන් ගස් හිටවන්න බෑ මොකද මිනිස්සු එකතු වෙන්න අමාරුයිනේ. දැන් අපි කරේ ඒ වගේ ඉවෙන්ට්ස් කරලා අපි ඒක වෙනුවට අපි අර රජයේ මේ වෙනකොට අපි කරනවා අර ගෙවතුවගා මේ ව්‍යාපෘතියක් කරනවා. ඒකට සහයෝගය දක්වන්න අපි අපේ ආයතන හරහා අපි ඇට වර්ග, පැල වර්ග බෙදා හැරීම අපි මේ වෙනකොට මේ කර්ෆියු තියෙන වෙලාවේ නැති නීති තියෙන වෙලාවත් අපි ඒක කරනවා. දැන්ට ගොඩාක් හැමතැනම කරන්න බෑ. දැන්ට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ අපිට ඒක කරන්න හදලා තියෙනවා. මම හිතන්නේ ගහක් වවනවා කියලා කියන්නේ අනාගතයේ වෙනුවෙන් දරු පරම්පරාවට අනාගතයක් ඉතුරු කරනවා, රටක් ඉතුරු කරනවා, සබාදහමත් එක්ක මේ ජීවිතය සාර්ථක කරනවා, පහසු කරනවා, බොහෝ දේවල් අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණාව තරම්. ඔව්. ඒක නිසා ඒ කරන මෙහෙවර සියල්ලමත් තවත් සර්වපකාරයෙන්ම යහපත්ව කරන්න ඉඩකඩක් ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ දින කාලයත් එක්ක අපිට මේ කතා බහෙන් සමුදෙන්න සිද්ධ වෙනවා. අපි ඉස්සර දවසකදී අපි මුණ ගැහිලා යලිත් කතා බහ කරමු. කතා කරන්න හුඟක් දේවල් තියෙන හින්දා අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණු ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලය කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති ආචාර්ය කුමාර කුමල්ගේ මහත්මයා බොහෝ ස්තුතියි. අපි ආයදාස්ක ආයිබෝවන්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් විදිහටත් ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදිහට කටයුතු කරන හෙමින්ද ජයවීර මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි දවසක හමු වෙමු. ආයිබෝවන්. අවශ්‍ය බොහෝ වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.